සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය මෙත් සදහම් විකාශයේ POTV නාලිකා අංක 111 නාලිකාව මෙත් TV YouTube නාලිකාව මෙත් TV Facebook පිටුව වගේම මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්ට සලසාලන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාව විකාශය කරනු ලබන YouTube නාලිකාව ඔස්සේ නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණයට ඔබට ඉඩකඩ සලසා දෙනවා. එවන් අති උතුම් සද්ධර්ම දේශනාවක් මෙත් සදහම් දේශනා දායකත්ව සද්ධර්ම දේශනා මාලාවෙන් අපි ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. මෙත් සදහම් විකාශය සමග එක්කාසු වන හැම දිනාටම අපි පින් සිතින් ආරාධනා කරනවා මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අප හා සම්බන්ධ වන හැටියට. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සදහැවත් සුපින්වතුනි මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් හඬ නගා සාදුකාර ලබා දෙමින් පළමු කොට පින්වත් ස්වාමින් වහන්සේව පාදහබේ වන්දනින් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සදහැවත් සුපින්වතුනි මේ උතුම් සද්ධර්ම දේශනාව හැම දිනකටම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙමින් මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ගලගෙදර රඹුක්කන පාරේ නම්බර 180 නිවසේ පදිංචි කමලා පෙරේරා මහත්මිය විසින් ප්‍රධානතම උදාහරතර අරමුණ විදිහට සටහන් කර තිබෙනවා විශ්‍රාමලත් පෞල් සෞඛ්‍ය සේවා හෙද නිලධාරිණී කමලා පෙරේරා මහත්මියගේ 80 වන ජන්මදිනය සිහිපත් කරමින් එතුමියට නිදුක් නිරෝග භාවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මිය පරලොව යනට ඉදුණු පියාණන් වන ED කරුණා රාජකරුණා මහතාටත් මෑණියන් වන WD රාජකරුණා මහත්මියටත් සැමියා වන KA පෙරේරා මහතාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. දියණිය වන දිස්නා පෙරේරා මහත්මියටත් කල්යාණ මිත්‍ර නන්දා විජේසිංහ මහත්මියටත් ඒ වගේම ඇගේ පුතණුවන් වන විජේසිරි ප්‍රේමතිලක මහතාටත් බෑණනුවන් වන සුරවීර මහත්මයාගේ නැසේ ගිය මාතාවටත් වැඩිමහල් සොහොයුරිය වන ED විමලාවතී රණසිංහ මහත්මියටත් හෙද නිලධාරිණී ආර්යවතී මහත්මියටත් අනුලා ගුණවර්ධන මහත්මියටත් ඇගේ එකම පුතණුවන් වන සම්පත් ගුණවර්ධන මහතා ඇතුළු ඒ වගේම සහෝදර ED ගුණසිංහ මහතාත් ඒ හැම දිනාටමත් අජරාමරෝ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාවන් එක් කරන්නටයි අදිටන් කරගෙන සිටින්නේ. ඒ මිය පරලොවයන්ට දුණු සියලුම දිනාටත් සංසාරගත සියලුම ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනාවන් පිණිසම මේ උතුම් සද්ධර්ම දේශනාව සාක්ෂාත් වේවායි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. අති ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝග භාවයේ ප්‍රාර්ථනා කරන්ටත් සකල ලෝකවාසී හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව දහම් ඔසුවක්ම වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම සද්ධර්ම දේශනාව මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරමිනුයි උතුම් සදහම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ සියලු පුණ්‍යවන්ත භාග්‍යවන්ත සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවා. ඒ සියලු බලාපොරොත්තු සිද්ධාරාගෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න
කළඹු ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක එකතු වෙලායින්. පිංහතුනේ අද මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මය කටයුතු කරන්නේ ගලගෙදර රමුක්කන පාරේ නොම්බර 180 පදිංචි විශ්‍රාමලත් පවුල් සෞඛ්‍ය සේවා හෙද නිලධහරිණී කමලා පෙරේරා මහත්මියගේ 80වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඇයට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කෙනේ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයෙන් ඒවගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්වන මිය පරලවගේ ඥාතීන්ට නැසීගිය පියාණන් වන ඊඩ කරුණා රාජ කරුණා මහත්මා මෑනියන් වන WD රාජ කරුණා මහත්මිය සැමියා වන KA පෙරේරා මහත්මා දියණිය වන දිස්නා පෙරේරා මහත්මිය කල්‍යාණ මිත්‍ර නන්දා විජේසිංහ මහත්මිය ඇගේ පුත් විජේසිරි පේම තිලක මහත්මා බෑනාවන සුරවීර මහත්මාගේ නැසීගේ මෑනියන්ට පින් අනුමෝදන් කිරීම වැඩිමහල් සොහිරිය වන ඊඩ විමලාවතී රණසිංහ මහත්මියට හෙද නිලධහරිණි ආර්යවතී මහත්මිය අනුලා ගුණවර්ධන මහත්මිය ඒවගේම එකම ඇගේ එක පුතනුවන් වූ සම්පත් ගුණවර්ධන මහත්මා සහෝදර ඊඩ ගුණසිංහ මහත්මා ඇතුළු නමින් මිය පල්ලවගේ වර්ග පරම්පරාගත සියලූම ඥාතීට පින්දීමත් වර්තමාන මේ වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ආශිර්වාද කිරීම අද මේ දායකත්ව ධර්ම පිංගතුන්ගේ අරමුණා. තින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මී ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දුරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ දවේශය වෛරය කේන්තිය ඒවගේම පලිගැනීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ කාරණාවලින් පෙන්නලදීලා තියෙනවා. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දිම උන්වහන්සේගේ ඥාති පිරිසම සමූල ගහතනය සිද්ධ වුණා. සාක්‍ය වංසිකයන් විඩෝඩව රජතුමා විශාල සේනාවක් කරගෙන ඇවිල්ලා. මේ සාක්‍ය වංසිකයන් කපල කොටලා සාක්‍ය සංහාරයක් සිද්ධ කර. 60,000ක් පමණ සාක්‍ය වංසිකව එදා මැරුම් කෑව කියලා ශාසන ඉතිහාසි සඳහන් වෙනවා. තැන් බලන්න බුදුහාමුදුරුව වැඩ සිටිද්දි. හැබැයි උන්වහන්සේ දෙවතාවක් මේ ඥාතීන් බේරගන්න උත්සාහ කරා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පෙර සසරි කර්ම විපාකයක්. ඔවුන් සංසාරය වපුරපු දේවල් තම තමන් වපුරපු දේවල් තම තමන් නෙලාගන්න. බුදුහාදුරන්ගේ නෑදෑය වුනත් බුදුරජාණන් වහන්සේගේ ඥාති සම්බන්ධතා තිබ්බත් කර්මයට තමන් වපුරපු දේ කාටත් තමන් කරායනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාව නිහට වෙන. විඩෝඩව රජතුමා සාක්‍ය ජනපදයට කඩා වැදිලා 60,000ක් සාක්‍ය වංසිකව කපල කොටල මැරුව කියලා අප ඉතිහා සඳහන්න අපි මේ කාරණය විස්තර ඇතුව තේරුම් ගමු. ඒ අතර මේ දේශනාවෙන් ඔබට තේරුම් කලා දෙන්න උත්සාහ ගන්නේ හිතේ ඇතිවන අකුසල නිමිත්ත. ඒකට ධර්මය කෙන පටිග නිමිත්ත. අපට මේ දවේශයක් ඇතිවන්න හේතු වෙන්නේ පටිග නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරයේදී. ඔබට තේරෙන ඇතිවී කියන කාරණය ධර්මානුකුල ඔබ තේරුම් ගන්න උත්සාහයක් ගන්න පටිග නිමිත්ත ඇහෙන් දැකපු එක්ක සමහර සිදුවීම ඇහෙන් දැකඉන්න දෙයක් එක්කො කනෙන් අහනවා ඔබට අහන්න ලැබෙන කවරුහරි ඔබට බනිනවා ඇහෙනවා එක්ක කවරුහරි ඔබට මූනට අප හිතම ඇගිල්ල දික් කරලා අයුදයක් හරි පෙන්නලා නිකන් රවල තර්ජනය කරලා ගියා කියලා අන්න දැන් රූපයක් නිමිත්තක් තියෙනවා ඔබට කනෙන් අහපු නිමිත්තක් තියෙනවා මෙන්න මෙහෙම මට මේ විදිහට බැන්න. එතකොට මේ විදිහට අපේ මේ ඉන්ද්‍රියන් ඔස්සේ මේ ඇස කන නාසය දිව කය මේ ඔස්සේ තමයි අපිට අරමුණු වෙන්නේ. සමහරලාට දිව ඔස්සේ සමහර මිනී මැරුම් වලට හේතු ඔබට සමහර ඒවා විමසගෙන යනකොට පුදුම හිතෙයි. දවසක් මං බන්ධනාගාරේ බණ කියද්දී
එක පුද්ගලයෙක් ධර්ම දේශනා කරනකොට හයියෙන් ඇඩුව ඉස්සරහා හිටපු කෙනෙක්. ඔහුට මම මේ කාරණා එකින් එක විස්තර කරනකොට මේ පටිගේ ඇතිවෙන හැටි සමහර පුංචි කාරණයක් නිසා විශාල අපරාධවලට කෙනෙක් යොමු වෙන හැටි කියනකොට ඔහුට වැටහුණ අහුට දරාගන්න බැරුව හයියෙන් කෑගහල අඩන්න ගත්තා. ඒ වෙලාවෙ ජේලර්ලා මේ ධර්ම දේශනාවට බාධ වෙන්න නිසා ඔහු නැකිට්ටෝල එක්කරගෙන එලියට කිය. ති මට කිව අඳුර බණ කියන්න හරි කියලා. තිමන් දේශනාව අවසන් වනාට පස්සේ ඒ පුද්ගලයාව ගෙන්න්නලා මං ඉතින් ඇහුව මොකද කියලා බොහොම ආදරෙන් ඇහුව ඇකුතේ කියලා. ඉතිං අඩලා මොකද එයායට ආදරේ කරුණා වචනකින් හරි සමහරලාවට අපි පුතේ කියලා සෙනෙහසින් කතා කරපුහම අර හිතේ තියෙන දවේශය තරහාව දුක සම්පූර්ණයෙන් නිවිලායන. ඉතින් ජීවිතේ සමහර සිදුවින් අවුරුදු 10ක් 12ක් ආදරය කරලා විවාහ වෙච්ච කෙනෙක්. නමුත් ඔහු තුළ තිබුණා බේබදුකම මේ නරක පුරුදු පාපමිත්‍ර ඇසුර බේබදුකම. තින් බීලාවට පස්සේ හැමදාම කණබොන ඒවයි කරන්නු මේවා කන්න පුළුවන්ද මේ වද ගෙදර කන්න තියෙන්නේ ඔය වගේ කෑමන් රණ්ඩු අල්ලනයි ඕන තරඟන්න. තිං අර ගෙදර බිරිඳ උදේට වෙරිහිදුනට පස්සේ බොහොම ආදරේ. උදේට සමාව ගන්නවා. දවල් බොහෝ ආදරින් ගෙදර ඉන්න හවසට ගිහිල්ලා බීවට පස්සේ අර ඔක්කොම අමතකයි සතෙක් වගේ ඊට පස්සේ. දවසක් හොඳට බීල ගෙදරාවා බිරිඳ වනත් බීලායනකොට ස්වාමියයට අර ආදරී නෙමේ සමරලාට කේන්තියෙන් සැර පරුසව අදත් මූ බීලඇවිල්ල කියලා ලොකු තරහකින් ඉන්න සමරලාට. තිං ආපු ගමන් කන්න ගනින් කිය මේ ආදරින් බීල වෙරි වුණාට පස්සේ අර ආදර කරුණා සමහරලාවට එක පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ වෙනස්. සමහර බේබද්ද ඉන්න බීවට පස්සේ පූස් පැටව්වගේ සමහරු බීවට පස්සේ චණ්ඩි වෙන්න යනවා. එම මනස විකෘති වෙනවා. බුදුරජාණන් වහන්සේ බේබදුකම ගැන පෙන්නුවේ ඒ තුළින් මජ්්‍ය පමා දට්ඨාන මත් වෙනවා. ඒ මත්වී මත් එක්ක ප්‍රමාදය ඇති කරනවා. ඕනම අකුසලයකට කෙනෙක් පෙළබෙන්නේ සිහිය දුරුවල වුණා මනස විකෘති කරගන්න ප්‍රමාදයට පත්වෙනවා. දැම් බලන්න සමහරුන්ට සිහියෙන් කරන්න බැරි අපරාධ කවුරු හරි මරන්න මිනිමරුවෝ මිනිමැරු සැලසුම් කරන්නේ බීල තම යන්නේ අපරාධවලට. සමහර හොරු හොරකං කරලා බොනෝ සල්ලාලකංවලට සිහියෙන් කරන්න බැරි සල්ලාලකම් විකෘති දේවල් මිනිස්සු මත් පැන් බීලා මානසික විකෘතියත් එක්ක පෙළපෙන. එදකොට මේ විදිහට දැන් අර පුද්ගලයා බීල ඇවිල්ලා ගනින් කෑමෙක්කිව තින් බිරිදත් කේන්තියෙන් අදත් මූබීල ඇවිල්ලා මෙන්න කාපක් කියලා කෑම එක දැම. කට දෙක කනකොට තැ වෙනද වගේ කට ගැස්ම නෑ මස්මාලු නෑ මේ වදාද කන්න තියෙන්නේ කියලා ඔන්න හන්ඩු ඇල්ලුව ඉතින් ඔහොම කනකොට ගල් කැටයක් හැපුණ ටකස්කාල්. අර දවේශ මේ පටික නිමිත්ත මම ඔබට විස්තර කරන්නේ දවේශයක් ඇතිවෙන්න හේතුවෙන කාරණා ගැන. අර ගල් කැටේ බත් එකේ තිබ්බ ගල් කැටේ කටස් ගාලා මේ ගල් කැටේ හැපිච්ච එක ඒ සැනින් පිගාන පොලේ ගහල් නැකිට්ටා. යකෝමට මේවා ගරන්න බැයිද කියලා ඔන්න බිනිදත් එක්ක කේන්තියෙන් වෛරෙන් වචන හෝමාරුව ගියා කෙලවර වුණේ මිනි මැරුමකි. බිරිඳ මරලා බෙල්ල මිරි කළ මැරුම. එතකොට මේ සිදුවීම මට මේ බන්ධනාගාරදි හම්බෙච්ච පුද්ගලයෙක්ගේ විස්තරයක් මං ඔබට කිව්වේ. එතකොට ඔහු ඒ දඩුවම විදිනවා බන්ධනාගාරම හිතන අදටත් ඇති. එතකොට අපිට පේනවා ඒ මිනිමැරුමකට මහා අපරාධයකට අර අවුරුදු 10ක් විතර ආදරය කරපු බිරිඳ මැරුවේ ලොකු හේතුවක් නෙමේ බත් එකේ තිබ්බ වැලි කැටයක්. බලන සමහර වෙලාවට සමහර සිදුවීම් ඔබටම ආපස්සට බලනකොට ලැජ්ජ හිතෙන්න පුළුවන් චිකේ. මේ වගේ පුංචි දේකටද මේ වගේ පොඩි දේකටද අපි මේ වෛර කරේ. මේ වගේ පුංචි දේකටද මෙච්චර මේ අපි වෛරයක් අරගෙන යන්න කියලා ඔබටම සමහර දේවල් ආපස්සට හිතලා බැලුවොත් තමන්ටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ වගේ මේ ඇහෙන් දැකපු යම් කිසි නිමිත්තක් කනෙන් අහපු මොකක් හෝ නිමිත්තක්
නාසයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි නහරයට අල්ලනවා මොකක් හරි සැරක් නිකන්. හිතවත්කමට නිකන් කේන්ති යනවා. සමහරට බැන ගන්නවා රණ්ඩු වෙනවා. හේතුව අතනින් ආවේ. අවසානයේ ගහ මරාගෙන කෙලවර වෙනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නා පටිග නිමිත්ත. පටිග නිමිත්ත කියන්නේ අපිට ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙච්ච යම් නිමිත්තක් කාරණයක්. ඒ නිමිත්ත තුල මිනිස්සු මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරය දෙනවා. ඔන්නෝක හොඳට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ මොකක්ද? පින්වතුනි, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට, කුසල් වැඩෙන විදිහට කල්පනා කරනවා නම් අන්නේ හිතන ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය. කෙනෙක් කල්පනා කරනවා නූපන් කෙලෙස් උපදින විදිහට, උපන් කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කරන. අකුසල් බලවත් වෙන විදිහට කල්පනාව යොදවනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඔක තවත් විස්තර කරගත්තොත් මෙහෙමද අපි ද්වේෂය ගැන කතා කරේ. අපි හිතමු කවුරු හරි ඔබට බනිනවා. දැන් අන්න පටිග නිමිත්ත තමයි ඔබට කවුරු හරි බැන්නා. දැන් මේ නිමිත්ත අල්ලගෙන අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කරන. දැන් හිතනවා මට මෙහෙම කිව්වනේ. වටිනවද මට මං වගේ කෙනෙකුට මෙහෙම කියන්න? දැන් ඔන්න අර හිතන ක්‍රමයත් එක්ක ඔබම හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. දැන් තව කරුණු එකතු කරන දැන් පෝර දා ගන්න තමන්ම එකතු කර ගන්නවා. අපේ අම්මලගේ කාලෙත් ඔවුන්ගේ තාත්තලා ඒ කාලෙත් අපේ තාත්තට මෙහෙම කියලා තියෙනවා. උන්ගේ සීයලගේ කාලේ ඉඳන් ඔවුන් අපේ හතුරු. ඔන්න දැන් පරම්පරා ගණන් දැන් කරුණු ගලපනවා. කොහොමද ද්වේෂයක් බලවත් වෙන්නේ? දැන් ඔහොම හිතන්න මේක මේ ඉවසලා හරියන්නේ නැහැ. සද්ද නැතුව හිටියොත් උන් අපේ ඔළුවේ නගී. ඔන්න ඔහොම හිතනවා. දැන් ඔහොම හිතනකොට මොකද වෙන්නේ? ඔබම හිතන්න. නෝපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ දැන් අර විදිහටම බැන්න. අපි හිතමු බැන්නපු එක ගැන මෙහෙම හිතනවා. අනේ යා කරගත්ත දේ යාගෙනියයි. මට මොකද? මොනවා කියපුවා? මට ඒව අදාළ නැහැ. ඒ කියපු දේවල් මට අදාළ නැහැ. මොකද මට ඒ වැරදි මා තුල නැහැ. මම මොකටද ගණන් ගන්නේ? ඒක ඇහුවා ඉවරයි. අන්න එහෙම හිතන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා යෝනිසෝ. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට හිතනවා. නුවණින් හිතනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් කෙනා ප්‍රශ්න මගහැරගෙන කුසල් වඩාගෙන අකුසල් බැහැර කරගෙන තමන්ගේ ගමන ධර්මානුකූල මග යනවා. ඒ ක්‍රමයට කුසල් වැඩෙන විදිහට හිතන්න බැරි කෙනාට අමුතු හේතුව ඕනේ හිනා වුණත් ඇති. සමහරු රණ්ඩු වලට යන්නේ කවුරු හරි හිනා වේගෙන යනවා. ඇයි මොකද ඔබ හිනා වෙන්නේ? ඔබ මට නේද හිනා වුනේ? අන්න එහෙම අහනවා ඉන්නවා. ඔබ බලන්න ඔබට ඕන තරම් අත්දැකීම් ඇති. කවුරු හරි hina වුණත් හිතනවා මේ මට තමයි මේ hina වෙන්නේ. ඔය මට උසුළු විසුළු කරා කෙනෙක් manussකමට hina වෙනවා වෙන්න පුළුවන් අයියේ කියලා. ඒත් ඇති. අයි ඔබට දැන්ද මේ අයියා මතක් වුණේ කියලා ඒත් රණ්ඩුවට යන අය ඉන්නවා. එතකොට අපිට පේනවා මේ බාහිරින් එන අරමුණට වඩා ප්‍රශ්නේ තියෙන්නේ Taman තුල. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යකඩේක හටගන්න මලකට ඒ යකඩ විනාශ කරලා දානවා වගේ ඔබේ හිත ඇතුලේ හටගන්න ද්වේෂය, වෛරය, තරහව, පටිඝ නිමිති ඔබ විනාශේ කරා අරගෙන යනවා. ඒ තුල අයෝනිසෝ මනසිකාරය දීම තුල. ඒ නිසා ඔබ දන්නවා ඇති යකඩ මලකඩ කන හැටි. යකඩේ ඇතුලෙන්මයි මලකඩ හටගන්නේ. ඒක දිරාගෙන කාගෙන යනවා. බුදුහාමුදුරන්ගේ උපමා ගැන තේරුම් ගම. එතකොට ඔබට ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි ඔන්න කෙනෙක් තව කෙනෙකුට ගහන්න කියලා හිතලා ගිනි අඟුරු ටිකක් අතට ගන්නවා. ගිනි අඟුරු ටිකක් අතට අරන් කෙනෙකුට ගහන්න සූදානම් වෙනවා. මොකද වෙන්නේ? තමන්ගේ අතින් ගත්තේ ගිනි අඟුරු. තමන්ගේම අත අල්ල ඇඟිලි පිච්චෙනවා. ඒ වගේ තමයි කියනවා අපි අනුන්ට වෛර කරනවා, අනුන්ට ද්වේෂ කරනවා කියන්නේ පිච්චෙන්නේ, දැවෙන්නේ
අනතුරේ වැටෙන්නේ අකුසල් රැස් වෙන්නේ ඔබටමයි. ඔබමයි අනතුරේ වැටෙන්නේ. අන්නේ නිසා බුද්ධිමත්ව හිතලා අයෝනිසෝ මනසිකාරයට නොවැටි යෝනිසෝ මනසිකාරයෙන් ජීවත්වෙන්න උත්සාහගන්න. ගොඩාක් ප්‍රශ්නවලින් අපිට බුද්ධිමත්ව බේරිලා යාගන්න පුළුවන්. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ පහළ වෙන්නත් බොහෝ කාලෙකට පෙර දැන් ඔය විඩුඩව රජ්ජුරුවන්ගේ ප්‍රශ්නය වෛරයෝ ඇතිවෙන්න පටන් ගත්තේ ඒ කාලේ කෝසල රාජ ඔබ දන්නවා දඹදිව අංග මගද කසී කෝසල වජ්ජි මල්ල ඔය වගේ 11 මහා ජනපද තිබ්බ කියන. ඒ විදිහට තමයි දඹදිව පාලනය කරලා තියෙන රජවරු 11 මහා ජනපද. ඒ කියන්නේ විශාල රාජ්‍ය විශාල නිසා වෙන වෙනම කොටස් අර ප්‍රාන්ත රාජ්‍ය වගේ වෙන වෙනම රජවරු පාලනය කරා. එතකොට ඔය අතර ප්‍රබලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. ඒ රාජ්‍ය ප්‍රබල වෙනකොට සමහර පුංචි රාජ්‍ය මොකද කරන්නේ? ඒවාට බයට යම් කිසි අයබදු ගෙවීමකුත් කරන පොඩ්ඩක් අනතුරක් ඇතිවේ කියලා යන්තන් අර බලවත් රජ්ජුරුවම පොඩ්ඩක් හිතවත් කළා තියාගන්න. ශාක්‍ය වංශිකයෝ වංශෙන් උසස් කුලයෙන් උසස් වුණාට ඔවුන්ට යුද බලය ඒ වගේ යුදමේ පැත්තෙන් ගොඩක් බලවත් අය නෙමෙයි. ඒ නිසා කෝසල රාජ්‍යයට අයබදු පවා ගෙවීමක් කරලා තියෙනවා කොසල් රජ්ජුරුවන්ව හිතවත්කමින් තියාගන්න. ඔය අතර කොසල් රජ්ජුරුවෝ තමන්ට හිතයිසි අර රාජ්‍යවලට පණවිඩකරුවන් පිටත් කරා තමන්ගේ මේ සම්බන්ධතාවේ හොඳට සම්බන්ධ ගෙනියන්නත් ඒ රාජ්‍ය අතර සහයෝගයේ පවත්වගෙන යෑම පිණිස ඒ රාජ්‍යවල රාජකීය කුමාරිකාවරු අන්තఃපුරයට එවන්න කියලා. ඒ කාල රජවරුන්ට අන්තఃපුරේ ඉඳලා තියෙන. කොසල් රජුරු ශාක්‍ය වංශිකයන්ටත් පණවිඩයක් ඇරියා ශාක්‍ය වංශික කුමාරිකාවක් තමන්ගේ අන්තঃපුරයට එවන්න කියලා. අයබදු ගෙව්වට මොකද ශාක්‍ය වංශිකයෝ බොහොම මාන්න අධිකයි. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පවා බුදු වෙලා ශාක්‍ය ජනපදයට වැඩම කරාට පස්සේ උන්වහන්සේට යමා මහ පෙළහර පාන්න සිද්ධ වුණා මේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න. හරි මාන්න අධිකයි ශාක්‍ය වංශිකයෝ. එතකොට මේ ශාක්‍ය වංශිකයෝ කල්පනා කරා එකතු වෙලා අපි බොහොම උසස් කුලේ අපි ශාක්‍ය කියන්නේ රාජවංශේ වුණත් උසස්ම කුලේ. අපි මොකටද අපේ පිරිසිදු ශාක්‍ය වංශික කුමාරිකාවක් කොසල් රජුරවන්ට යවන්නේ? ඒක අපිට මදිකමක් අපේ වංශයට මදිකමක්. දැන් ඔන්න වංශය ගැන ඔළුව ඉදිමවාගෙන හිටපු ශාක්‍ය වංශිකයෝ සාකච්ඡා කරලා හිතුවා යවන්න නැතුව ඉන්න බයයි. කොසල් රජුරුව යුද ප්‍රකාශ කරන්නත් පුළුවන්. එතකොට ඒ නිසා අපි යම් කපටිකමක් කරමු. මේ අය කල්පනා කරලා තෝරගත්තා ඒ කාලේ ශාක්‍ය වංශික කුමාරයෙකුට දාව ඒ මාලිගාවක වැඩකාරියකට ලැබිච්ච දරුවෙක් හිටිය කාන්තාවක් වාසව කත්තියා යාගේ නම. එතකොට ඒ කාලෙත් මාලිගාවල ඔය වගේ සල්ලාලකන් තිබිලා තියෙනවා. එතකොට ඒකේ සඳහන් වෙනවා පිරිසිදු ශාක්‍ය වංශික නෙමෙයි දැන්. හැබැයි ශාක්‍ය කුමාරයෙකුට දාව නමුත් වැඩකාරියකට තමයි මාලිගාවක හිටපු මේ දරුවා ලැබිලා තියෙන දුවේ. එයා බොහොම ලස්සනයි. නම වාසව කත්තිය. දැන් ශාක්‍ය වංශිකයෝ කල්පනා කරා අපි මෙයාව පිටත් කරලා යමු. අපිට බේරෙන්නත් පුළුවන්. පෙනුමින් ගත්තා බොහොම ලස්සනයි. ඒ නිසා කොසල් රජුරු කොහොමත් දැක්ක ගමන් කැමති වෙනවා අන්තఃපුරයට. දැන් අර වාසව කත්තියාව ගෙන්නලා ශාක්‍ය වංශිකයෝ එයාට කාරණා කිව්වා දැන් මෙන්න මෙහෙම දෙයක් කරන්න හදන්නේ. අනාගතයටත් හොඳයි. ඔන්න දැන් රජ බිසවක් වෙන්න යන්නේ කියලා දැන් කරුණු කිව්වා. හැබැයි මේ රහස රකින්න ඕන. ජීවිත කාලෙම මේක රහසක් හැටියට රකින්න ඕන. කිසිම විදිහකින් මේ කාරණේ එලි කරන්න බෑ කියලා ඔන්න පොරොන්දු කරගෙන දැන් රාජකීය සිරිත් විරිත් අර දවස් කීපේ කියලා දුන්නා මේ කාන්තාවට. කියලා දීලා කොසල් රජුරු පෙරහැරක් එව්වා තමන්ගේ විශ්වාසවන්තම අමාත්‍යවරු සමග අර කාන්තාව අන්තఃපුරයට කෝසල් රාජධානියට වඩම්මගෙන එන්න කියලා. හැබැයි කොසල් රජුරුවන්ට සැකයක් ඇති වුණා ශාක්‍ය වංශිකයෝ බොහොම මාන්න අධිකයි.
ඒ නිසා අමාත්‍යවරුන්ට කිව්වා ඔය වඩ එක්කරගෙන එන කාන්තාව ශාක්‍ය වංශිකයෝ එකට සම අසුන්වල වාඩි වෙලා ආහාර ගන්නවද කියලා චුට්ටක් බලන්න. මොකද තමන් එක් අර සමාන පිරිසිදු ශාක්‍ය වංශික කුමාරිකාවරු කුමාරය විතරයි එකට සමාසුන්වල වාඩිගන්න. අන්න ඒව චුට්ටක් බලාගෙනම තොරතුරු හොයාගෙන එක්කරගෙන එන්න කියලා පෙරහැර ඇරිය. ශාක්‍ය වංශිකයොත් කපටිකමට වෙනද සමාසුන් දුන් නැතත් එදාර වාසභ කත්තියා පෙරහැරෙන් එක්කරගෙන යන්න අන්තපුරෙන්ට ගෙනියන්න ආපු දවසේ අර පිරිස ඉදිරියේ බොහෝම ගෞරවාන්විතව පිරිසිදුම ශාක්‍ය වංශික කුමාරිකාවක් විදිහටම අන්දලා සරසලා ඒ ගෞරව සත්කාර ඔක්කොම කරලා සමාන ආසනවලම එකට ඉඳලා කෑමත් අරගෙන පෙරහැරෙම පිටත් කරලා ඇරිය. දැන් ඔන්න කොසල් රජ්ජුරුව දන්නේ නෑ අන්තපුරයට මේ කුමාරිකාවාව තවත් ඉතින් අනිත් යාපද රාජ්‍යවලනුත් කුමාරිකාවරු අන්තපුරයට එවලා තිබ්බ. මේ හැමෝම අතරේ ගත්තොත් වාසභ කත්තියා තමයි ලස්සනම කෙනා. රජ්ජුරුව අගබිසව තනතුරට පත් කරගත්ත. එතකොට කොසල් රජ්ජුරුවන්ගේ අගබිසව බවට එදා පත් වුණේ අර වාසභ කත්තිය. ඔය අතරේ කාලයක් ගියාට පස්සේ අන්තපුරේ බිසෝවරුන්ට රජ්ජුරුවන්ගේ දරුවෝ ලැබුණා. ඔය අතර වාසභ කත්තියාටත් දරුවෙක් ලැබෙන්න හිටිය. කාට කොහොම ලැබුණත් ඒ අයට රාජකීය උරුමයක් තිබ්බට රජ්ජුරුවන්ගෙන් ලැබුණත් අගබිසවගේ පුතාට තමයි රාජ්‍ය උරුම වෙන්නේ. ඒක තමයි රාජකීය ක්‍රමය. රජ්ජුරුවන්ගේ අගබිසවගේ පුතා තමයි ඊළඟ රාජ්‍ය උරුමකාරය බවට පත්වේ. පුතෙක් ලැබුණා. රාජකීය උරුමේ තියෙන පුතෙක් ලැබුණ වාසභ කත්තියා. මේ පුතාට නම තිබ්බ පුංචි කාලෙම විඩූඩව කියලා නම තිබ්බ. විඩූඩව කුමාර. දැන් ඔන්න දැන් දරුව ලැබුණට පස්සේ දැන් අනිත් රාජ්‍ය කුමාරිකාවරුන්ට අන්තපුරේ අනිත් කුමාරිකාවරුන්ගේ ඥාතීන් බලන්න එනවා. දරුව ලැබෙන්න ඉන්නකොටත් ඈගි බෝග අරගෙන එනවා. දරුවා ලැබෙන්න ඉන්නකොටත් ඒ කුල සිරිත් වලට අනුව ඒ මව් දෙමව්පියෝ ළඟට යනවා සමහර. හැබැයි වාසභ කත්තියා පෙරහැරින් පිටත් කරලා ඇරිය ඇරියමයි ආයි කවුරුත් බලන්න ඉන්නේ නෑ. ශාක්‍ය වංශිකයෝ කිසිම කතාවක් නෑ. දරුවත් ලැබුණා. දැන් මේ ළමයා පොඩි. දැන් දරුවෝ ලැබුණට පස්සේ නෑදෑයෝ එනවා බලන්න. කවුරුත් එන්නේ නෑ ශාක්‍ය වංශිකයෝ. මේ ළමයා දැන් චුට්ටක් තේරෙන වයසේ එනකොට අහනවා අම්මේ අම්මගේ නෑදෑයෝ අපිව බලන්න ඉන්නේ නෑනේ. අර අනිත් අයගේ අම්මලා තාත්තලා තෑගි බෝග අරගෙන එනවා. අම්මගේ නෑදෑයෝ කොහෙද ඉන්නේ? දැන් ඉතින් මොනවා හරි බොරු කිය කිය අර පුංචි කාලේ හුරතල් කර කර හිටිය. ගොඩක් ඈතන ඉන්නේ පුතේ. අපි පස්සේ යම්කෝ කිය කිය හිටිය. ඔහොම ඉඳලා දැන් මේ කුමාරයා ටික ලොකු මහත් වුණා. තරුණ වයසට ආවා. විඩූඩව කුමාරයා බොහොම කිපෙන සුළු තරුණ වයසට ආපු බොහොම සටන් වලට දක්ෂ රණකාමී කුමාරයෙක්. දවසක් අම්මට ඇවිල්ලා කිව්වා අම්මගේ ඥාතීන් බලන්න මං යනවා. අසවල් දවසේ මං පිටත් වෙනවා ඔය කියන ශාක්‍ය ජනපදයට. මං කැමති අම්මගේ නෑදෑයෝ ගිහින් බලලා එන්න. වාසභ කත්තියා එදා තමයි වෙවුලලා ගිය දවස. දැන් මේක ආරංචි වුණොත් මොනවා හරි යම් වෙනසක් ඇති වුණොත් ඉඳලා ඉවරයි. ශාක්‍ය වංශිකයොත් ඉවරයි. මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට කලින් ඉක්මනට එදා රාත්‍රී පණවිඩ විශ්වාසවන්ත පණවිඩකරුවෙක් අතේ සන්නසකින් පණවිඩේ ලියලා ඇරිය ශාක්‍ය වංශිකයන්ට. ඔන්න විඩූඩව කුමාරය අසවල් දවසේ ශාක්‍ය ජනපදයට එනවා. ඔය එන්නේ දෙමව්පියෝ ගැන ඥාති සම්බන්ධතා ගැන තොරතුරු හොයන්න එන්නේ. හැබැයි විඩූඩව කුමාරයට මේ රහස දැනගන්න තියන්න එපා. මම පිරිසිදු ශාක්‍ය වංශික කුමාරිකාවක් නෙමෙයි කියන රහස දැනෙන්න තියන්න එපා. රජකම ලැබෙන්න තියෙන්නේ විඩූඩව කුමාරයට. ඒ නිසා විඩූඩව කුමාරයට පිරිසිදු ශාක්‍ය කුමාරයෙකුට සලකන විදිහට රාජ්‍ය ගෞරව ඇතුව ගෞරවයෙන් සලකලා මේ රහස රැකලා පිටත් කරලා එවන්න කියලා පණවිඩයක් ඇරේ. දැන් ශාක්‍ය වංශිකයන්ට පණවිඩේ හම්බුණා. ඔවුන් සාකච්ඡා කරා එනකොට හොඳ නෑ. අපි කොහොමත් මේ රහස
රැකගෙන කටයුතු කරලා පිටත් කරලා යවමු කියලා ශාක්‍ය වංශිකයෝ බයටත් එක්ක මොකද කරේ බොහොම ලස්සනට සරසලා විදුඩබ කුමාරයා පිළිගැනීමේ උත්සවයක් ලෑස්ති කරලා දැන් ශාක්‍ය කුමාරවරු විදුඩබ කුමාරයා ඇතුළු රාජකීය පිරිස ආවට පස්සේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඒ පිළිගත්තට මොකද විදුඩබ කුමාරයා තමන්ට වඩා වැඩිමහල් ශාක්‍ය වංශික වැඩිහිටියන්ට ගෞරව කරලා වන්දනා කරා. හැබැයි ශාක්‍ය වංශිකයන් අතර විදුඩබ කුමාරයාට වඩා වයසින් බාලයි. අපි මොකටද මෙයාට වදින්නේ? අපි වදින්න එපා. වැඩිහිටියොත් කියන උඹලා වඳින්න යන්න එපා. ඔහොම හිටියට අපි වගේ උසස් අය නෙමෙයි. ඔය ප්‍රශ්නයක් තියෙනවා. උඹලා වඳින්න යන්න එපා කී ඔන්න අර පොඩි උන්ගේ ඔළුව නරක් කරලා විදුඩබ කුමාරයාට තමන්ට වඩා වයසින් බාල කවුරුත් වඳින්නේ යම් සැකයක් ආව මොකද මේ මුන් මට ගරු කරන්න ඇති මොකක් හරි මෙතන එකක් තියෙනවා කියලා හිතට හිතුණා. ඔය වගේ සැක ඇති වෙච්ච තැන් කීපයක්ම ඇති වුණා. ඉතින් විදුඩබ කුමාරයා මේවා කොහොම එකින් එක හිතේ තියාගෙන දවස් කීපයක් ඉඳලා ශාක්‍ය වංශිකයෝ එක්ක එකට කාලා බීලා අර මාලිගාවල බොහොම රාජකීය පිළිගැනීමක් සිද්ධ වුණා. එදා පිටත් වෙලා යන දවසේ විදුඩබ කුමාරයා බොහොම ගෞරවාන්විතව අර ශාක්‍ය වංශිකයන්ගේ රාජ ආසනයේ තමන් වාඩි වෙලා හැමෝම එක කතා බහ කළ සමගියෙන් පිටත් වෙලා ගියා. ඒ යනකොට විදුඩබ කුමාරයා මොකද කරේ තමන්ගේ ආභරණයක් එක්ක තමන්ගේ කඩුවක් අමතක කරා දැනගෙනම තමන් වාඩි වෙලා හිටපු තැන පැත්තකින් තියලා ගියා. ටික දුරක් ගිහිල්ලා තමන්ට විශ්වාසවන්තම අමාත්‍යවරයෙකුට කිව්වා මං අර වාඩි වෙලා හිටපු තැන මගේ ආභරණයකුයි කඩුවයි තියෙනවා. ඔබ ආපහු ගිහිල්ලා ඒක අරගෙන එන්න. හැබැයි ගිහිල්ලා ශාක්‍ය වංශිකයෝ මොකද්ද මං ගැන කතා වෙන්නේ මොනවද මං ගැන කියන්නේ කියලා තොරතුරු ඔක්කොම විස්තර හොයාගෙන ඉන්න කිව්වා. දැන් ඔන්න ඔත්තුකාරයෙක් කැරිය මගට ගිහිල්ලා නතර වෙලා මං ගැන මොකද කියන්නේ කියලා දැන් හොයාගන්න. ගියාට පස්සේ යනකොට අර විදුඩබ කුමාරයා ඉඳගෙන හිටපු තැන වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ ඇවිල්ලා ඔළුව ඉදිමිච්ච ශාක්‍ය වංශිකයෝ කිරි ගෙනල්ලා හොදනවා. මේක මේ පිරිසිදු ශාක්‍ය වංශිකයන් නෙමෙයි මේක අපේ ආසනවල වාඩි වෙලා මේවා අපිරිසිදු වුණා. හොදපල්ලා කිරි වලින් කියලා ඔන්න කිරි වලින් හොදනවා. ඇහුවා මොකද මේ කිරි වලින් හොදන්නේ? දන්නේ නැද්ද ඇහුවා ඔය විදුඩබයා. ඕක මේ පිරිසිදු ශාක්‍ය වංශිකයන් නෙමෙයි කියලා ඔන්න විස්තරේ කතාව කිව්වා. මෙන්න මෙහෙමයි ඒ අම්මා මෙහෙම જાතිය විස්තරේ කිව්වා. මේක විදුඩබ කුමාරයාගේ කනට ගිහිල්ලා අර අමාත්‍යවරයා දුන්නට පස්සේ අන්න කේන්තියාව ඔන්න පටිග නිමිත් ඇති වෙච්ච තැන මට මේ විදිහට අවනම්බු කරා මාව පහත් කරා එහෙමනේ මිනිස්සුන්ට මේ ද්වේෂය ඇති වෙන්න බුදුහාඳුර පෙන්වනවා අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ මගේ දේවල් පැහැරගත්තා මාව පහත් කරා මාව පරාජය කරා ඔහුව හිතලා තමයි නූපන් වෛරය උපද්දවනවා උපන් වෛරය බලවත් කර. දැන් විදුඩබ කුමාරයාට පුදුම කේන්තිය. දැන් කොසල් ජනපදයට යනකම් පුපුර ගියා හිටපම් මං රජ වෙනකම්. දැන් තාම කුමාරයානේ තාම රජා නෙමෙයි. රජ වෙච්ච ගමම්ම පළවෙනිම දේ තමයි ශාක්‍ය වංශිකයන්ගෙන් පලිගන්නවා කියලා දැන් සපත කරගෙන ගියා. හිටපම් මං රජ වෙනකම් කියලා හිතා ගියා. කොහොම ගිහිල්ලා ටික දවසකට පස්සේ කොහොම හරි කුමන්ත්‍රණය කරලා කෝසල රාජ්‍ය විදුඩබ කුමාරයා රාජ්‍ය පැහැරගත්තා. කොසල් රජ්ජුරුවන්ගෙන් පිය රජ්ජුරුවන්ගෙන් රාජ්‍ය පැහැරගත්තා විදුඩබ කුමාරයා. දැන් රජ වුණා. දැන් කෝසල රාජධානී රජ්ජුරුව තමයි විදුඩබ රජ්ජුරුව. රජ වෙච්ච ගමම්ම මොකද කරේ විශාල සේනාවක් සංවිධානය කරලා අවියාවිද අරගෙන පිටත් වුණා. ශාක්‍ය වංශිකයෝ එකෙක් ඉතුරු කරන්නේ මුළු ශාක්‍ය ජනපදයේම නැති කරනවා කියලා පිටත් වුණා. ලේ විලක් කරනවා කියලා පිටත් වුණා. ආයුධ අරගෙන සේනාවක් විශාල සේනාවක් එක පිටත් වුණා. එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේ ඔබ දන්නවා උන්වහන්සේ මහා කරුණාවෙන් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ
කවුද අද දවසේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කියලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකෙ දිහා බලන. එදා බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනකොට එදා දවසේ සිද්ධ වෙන්න යන මේ විපත විනාසේ තමන්ගේ ඥාතීන් සාක්‍ය වංසිකයන් කපල කොටල මුළු සාක්‍ය ජනපදීම ලේවිලක් කරන්න යන විඩූඩව රජ්ජුරුවන්ගේ පිරිස සිතුවිලි බුදුහාන්දුරු දැක්ක. එදා උදෑසනින් බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා අහසිම්ම වැඩම කරලා විඩූඩව රජතුමා සේනාවත් එක් යන පාරේ එදා ග්‍රීස්ම දවසක් කැන බොහොම අවු කාස්ටකේ තින රස්්නි කාලෙ ග්‍රීස්ම දවසක්. බුදුරජාණන් වහන්සේ ඒ සේනාව යන පාරේ පාර අයිනෙම තිබ කොල හැලිච්ච වේලිච්ච ගහක් යට බුදුහාන්දුරු වැඩයිනු. මේ අවු කාස්ටකේ. අර සේනාව ඉදිරියෙන්ම ගිය පිරිස දැක්කා මේ පාරයිනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සැවැත්නුවරණි වැඩ හිටි. බුදුරජාණන් වහන්සේ අපි කාටත් කලින් ඇවිල්ලා මේ පාරයිනි මෙතන වැඩඉන්නේයි. එහෙම සේනාව ඉදිරියයි නතර වෙලා ආයුධ බිමතියල වන්දනා කර. විඩූඩව රජ්ජුරෝ මැදින් එනවා දෝලාවේ. ගිහිල්ල කිව රජතුමනී මේ ඉදිරියේ පාරයිනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. රජ්ජුරෝ දෝලාවෙන් බැහැල ගිහිල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඇහවා ස්වාමීණී භාක්‍යතුන් වහන්සේ ඇයි මේ ඔබහන්සේ මෙතන මේ ග්‍රීස්ම කාලේ මේ අවකාස්ටකේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා පෙන්නවා රජතුමනි අර ඈතින් තියෙන මගේ උපන් ගම සාක්‍ය ජනපදය ඒ ප්‍රදේශයේ හමාගෙන එන සුළඟ පවා මට සැපයිකිව. ඒ ප්‍රදේශ ඉන්න මගේ ඥාති පිරිස. මගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාවේ තතාගතයන් වහන්සේ කොහොමද විවේකින් වැඩඉන්න කියල බුදුරජාණන් වහන්සේ කරුණු කියන්න පටන්ගත්ත. මෙහෙම කාරණා පැහැදිලි කරද්දී රජ්ජුරුවන්ට තේරුණා මේ නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ යුද්ධ කරන්න එපා. කමක් නෑ බුදුරජාණන් වහන්සේට මං ගෞරව කරනවා. උන්වහන්සේ වෙනුවෙන් අද මං මේ අදහස අතාරිනවා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මම ආපහු හැරෙනවා කියලා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේ මේ දවේශයේ වෛරය ආදීනව විස්තර කරමින් රජ්ජුරුව ඇතුළු රාජකී පිරිසට දහම් දෙසුව. බණහල ඒ වෙලාව හිතෙන් අර වෛරය එතනින් පොඩ්ඩක් සුළු මොහොතකට හිතෙන් අතහැරි. අතහැල්ල සේනාවත් අරගෙන ස්වාමීනි මං ආපහු යනවා කියලා බුදුහාන්දුරට ගෞරව කරලා ආපහු ගියා සැවැත්නුවර. දැන් රජ්ජුරුව ගිහිල්ල දැන් හිතෙන් මේ අයින් කරලා ඉන්නවා. ඔන්න අයෝනිසෝ මනසිකාරයේ තියෙන භයානක්කම තේරුම් ගන්න පුළුවන්. පිංගතුනී සමහර සිදුවීම් ඒ වෙලාවට සමහරලාවට ආකමක් නෑ මන් සමාව දෙනවා කියලා එතනින් හිත අතහැරියට කාලෙකට පස්සේ සමහරු ආය හිතනවා. එදා මෙයට මෙහෙම කරා. ඒ කාලෙ මුන් අපිට මෙහෙම කරා. එදා මෙහෙම කරා. ඔහොම හිත් දැන් ඕම හිතන්න අර නූපන් දේශය උපදිනවා උපන්නා වූ දේශය ආයි බලවත්වෙන. දැන් රජ්ජුරුවන්ට කාලයක් යනකොට ආයි මතක්කෙනවා. සාක්‍ය වන්සිකව මට මෙහෙම කිව්වා. මාව පහත් කරා මට මෙහෙම ලැජ්ජ කරා. ඔය රජවරු වටේ ඉන්නවා නිතින් අවසන ඇමතිවරුත් ඒ අයත් කියනවා. රජතුමනි ඔබතුමා කීවනේද සාක්‍ය වන්සිකයන්ගෙන් පලිගන්නවා කියලා. දැන් ඔන්න හොඳ වෙලා නැත්නං හිතයි අපි බයට ඉන්නවා කිය දැන් ඔන්න රජ්ජුරුවන්ම අවස්සනවා. ඔහොම යනකොට දෙවනි වතාවේ රජ්ජුරුව ආයමත් අර අයෝනිසෝ මනසිකාරය යෙදිලා ආයි දවේශ බලවත් වනා සේනාව සංවිධානය කරගෙන ආයි මාස ගානකට පස්සේ ආයමත් පිටත් වුණ එදා කරත්ත 500 කවියාවිද පටෝගෙන වෙන රවුම් පාරකින් වෙනත් පැත්තකින් පිටත් වුණ. ඔහොම යනකොට මොකද රජවරු සමහර වෙලාවට යන මාර්ගවල ගත්තහම සතුරු සේනායක යනකොට කෙලින්ම යන පාරෙන් යන්න යුද්ධ කරන්න. සමහර වෙලාවට ආරක්ෂිත උපක්‍රම හැටියට වෙන රවුම් පැතිවලි වෙන රාජ්‍ය මගහරිමින් ඔහොම යනවා. එදා එහෙම යනකොට සේනාවත් එක්ක යනකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතය. රජගහනුවර ගිජ්ජකූට පර්වතය. එදත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට දැක්කා. විඩෝඩව රජ්ජුරෝ සේනාවක් කරගෙන
පිටත් වෙලා එනවා කරත්ත 500 අවියාවිද පටෝගෙන ශාක්‍ය වංශිකයෝ එකෙක් තියන්නේ නැහැ කියලා ද්වේෂයෙන් වෛරයෙන් බුදුහාමුදුරුවෝ දකිනවා විඩූඩබ රජුරුවෝ ශාක්‍ය ජනපදයට මේ පහර දෙන්න යන ගමන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා මේ කරත්ත 500ම ගල් තලාව මතින් යනකොට මේ කරත්ත 500ම ඉරේවා කියලා අධිෂ්ඨානයක් කරා ඒ කරත්ත රෝධ හරියට මඩ කේරිලා යනවා වගේ අර ගල් තලාවේ හිටි ගමන් හිතාගන්න බැරි විදිහට කරත්ත රෝධ එරිලා හිරවුණා ගල් තලාව එක කරත්තයක් හොල්ල ගන්න බෑ රෝධ ගල් තලාව එරිලා ගල කෙරෙනවද රෝධ මේ පිරිස කරත්තවලින් බැහැල බැලුවා මේ නම් මහ පුදුම ආශ්චර්යයක් මොකක්ද මේ විපත මොකක්ද මේ ආශ්චර්යය ඒ වෙලාවේ දැන් දහස් ගානක සේනාවක් කරත්ත 500 ආයුධ පටෝගෙන යන්න ඒ අතර දැනගත්තා මෙන්න මේ අසල අසවල් කන්ද මුදුනේ ගිජ්ජකූට පර්වතයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ ඉන්නවා උන්වහන්සේ මහා ඉර්ධි බල සම්පන්නයි උන්වහන්සේ මීට කලිනුත් ශාක්‍ය වංශිකයන්ට අනුතුරක් කරන්න යද්දී බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දහම් දෙසලා අපි ආපහු හැරෙව්වා උන්වහන්සේගේ අධිෂ්ඨානයකින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් අපි යම් කිය බුදුහාඳුර මුණ ගැහෙන විඩෝඩබ රජ්ජුරුව සේනාවත් එක්කම ආයුධ තියලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කඳු මුදුනට වැඩම කරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණ බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවටත් ද්වේෂයේ වෛරය ආදීන විස්තර කරමින් දහම් දෙසුව බණහල අවසන් වෙනකොට අර වෛරය ද්වේෂ සිතුවිලි ආයමත් යටපත් වෙලා ගිය විඩෝඩබ රජ්ජුරුව දෙවනි වතාවත් බුදුහාන්දුරන්ට වන්දනා කළ කිව ස්වාමීනී මගේ හිතෙන් ඒ වෛරය නැති වුණා මං ආපහු යනවා මම සැවැත්නුවරටම සේනාවත් එක්ක ආපහු යනවා කියලා මට අවසරයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු එනකොට අර කරත්ත 500ම රෝධ හිරවෙලා තිබ්බ රෝධ බුරුල් වෙලා කරත්ත ටික හරෝගෙන ආපහු ගියා ඔන්න දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති පිරිස බේරගත්තා ආයි ටික කාලෙකට පස්සේ අවුරුදු කීපයකට පස්සේ විඩූඩබ රජ්ජුරුවන්ට දැන් අර වෛරය ආයි කැකෑරෙනවා ඔන්න බලන්න වෛරයක් මතුවෙන හැටි ඔබ මේකෙන් තේරුම් ගන්න ඕනෑ සමහර සිදු මේ ද්වේෂය කියන එක සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරනකං සමහරු ඉන්නවා ඒ වෙලාවට ආමංවාට සමාව දෙනවා හරි අපි ප්‍රශ්න අමතක කරමු කියලා අවුරුදු ගානකට පස්සේ හරි පලිගන්න සැලසුම් කළ පලිගන්න මිනිස්සු ඉන්න. ඒ නිසා මේ ද්වේෂය වෛරය කියන එක පුදුම භයානක දෙයක් මේ හිතක හටගන්න. විඩූඩබ රජ්ජුරුව ආයමත් දැන් කාලයක් ඉන්නකොට දැන් අර ගැනම නිදාගන්න ගියත් හිතෙනවා ශාක්‍ය වංශිකයෝ මට මෙහෙම කරා මන් දෙපාරක් හැරිලාව කොහොම හරි මුන්ගෙන් පලිගන්න ඕන කියලා ආයි හිතනවා ඔහොම ඉඳලා තුන්වෙනි වතාවේ ආයමත් සේනාවක් සංවිධානය කරගත්. සේනා සංවිධානය කරගෙන විශාල සේනාවක් එක පිටත් වනා මේ පාරණං කවුරු කිවත් හැරෙන්නේ. ශාක්‍ය වංශිකයන්ගෙන් පලිගන්නවාමයි කියල පිටත් වුණ. එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනී වැඩහිටිය දවසක් බුදුහාන්දුරු මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට එදා උදෑසනත් විඩූඩබ රජ්ජුරු සේනාවක් අරගෙන ශාක්‍ය වංශිකයෝ ඝාතනය කරන්න යනවා බුදුවැසින් දැක්ක. බුදුරජාණන් වහන්සේ බැලුව මං මගේ ඥාතීන්ව දෙපාරක් දෙවතාවක් බේරගත්තා. ආයමත් මේ කැරකෙන්නේ පෙර සසර කර්ම විපාකයක්ද මේ. නැවත නැවතත් ඔවුන්ට කැරකිලා යන්න. බුදුරජාණන් වහන්සේ දකිනවා සසරේ කර්ම විපාකයක්. මේ ශාක්‍ය වංශික ඥාති මීට බොහෝ කාලෙකට පෙර ඔය වගේම රාජ්‍යක රජකං කරනකොට යාබද රාජ්‍ය යුද්ධ කර යටත් කරගන්න ගංගාවකට වස මිශ්‍ර කරන. ඒ වසපානය කරන මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මැරෙනකොට ඒ ප්‍රදේශ යුද්ධ කර යටත් කරගෙන තමන්ගේ රාජ්‍ය විශාල කරගන්න. ඔය වගේ සසරේ රැස් කරගත්ත කර්ම විපාක තමයි ශාක්‍ය වංශිකයට මේ ආය කැරකිලා එන්නේ. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙන් නිහඬ වුණ. මේ කර්ම විපාකයක් උන්වහන්සේගේ නෑදෑ වුණත් ඥාතීන් වුණත් බුදුහාන්දුරු කර්ම විපාකයක් උන්වහන්සේ නිහඬ වුණ.
එදා විඩෝඩව රජ්ජුරුව මුළු සාක්‍ය ජනපදයම වට කරලා යුද්ධ ප්‍රකාශ කරා විශාල සේනාවක් අරගෙන ගිහිල්ලා. හැබැයි පිංහතුන ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට සාක්‍ය වන්සිකයන්ට යුතුකම ඉෂ්ටු කරලා තිබුණ. ඔවුන්ට ධර්මය දීලා බණ කියලා සාක්‍ය ජනපදයට වැඩම කරලා දහම් දෙසලා බොහෝ පිරිසක් ඒ වෙනකොට සාක්‍ය වන්සිකයන් අතර මාර්ග පල් ලබල හිටිය. ඔවුන් ධර්මය දියුණු කරනවා බුදු හාමුදුරුව ගැන පැහැදිච්ච සද්ධාවන්ත ධර්මී හැසිරෙන සාක්‍ය වන්සිකය බොහෝ පිරිසක් ඒ වෙනකොට සාක්‍ය ජනපදය හිටිය. විඩෝඩව රජ්ජුරෝ සේනාවයි ඇවිල් ආවි දරගෙන යුද්ධ ප්‍රකාශ කළ පණවිඩයක් ඇරයා මම යුද්ධෙට සූදානං මම ඇවිල්ලා ඉන්න ආවි දරගෙන එන්න මාත් එක්ක යුද්ධ කරා. සාක්‍ය වන්සිකව රැස් වෙලා සාකච්ඡා කරා. ඒ අතර සාක්‍ය වන්සිකයොත් දෙතුන් දෙනෙක් කිව අපි කැමති යුද්ධ කරන්න. ඒ කියනකොට වැඩිහිටි සාක්‍ය වන්සිකයෝ කිවා අපි කවුරුවත් ආයුධයක් අතට ගන්නෑ. අපි බුදුරජාණන් වහන්සේ නමකගේ ඥාතිය ලෝතුරා බුදු කෙනෙකුට ලේ ඥාතිකන් දක්වන පිරිසක් අපි. ඒ නිසා අපේ ආත්මාරක්ෂාව පිණිසාරි අපි ආයුධයක් අතට ගත්තෝ ඒක බුදුරජාණන් වහන්සේට අගෞරවය. ඒ වෙලාවෙ තමයි සාක්‍ය වන්සිකයෝ යුද්ධ පටන් ගන්න කලින් තමන් ළඟ තිබ්බ වටිනාම දේවල් අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ ඔබ දන්නවා චන්න ඇමතියාතේ මගුල් කඩු අර කෙස් වැටිය කපල අහසට විසිකරපු මගුල් කඩුවයි රාජ ආභරණ ටිකයි ආපහොයව්වා සුද්දෝදන රජතුමා ඇතුළු රාජිකය පිරිසට මේ ටික බාරදෙන් මං විමුක්තිය කරා ගියා කියලා දැනුම් දෙ. ඒවා සාක්‍ය වන්සිකයන් සතුව තිබුණ තමන්ගේ පූජනය වස්තු හැටියට ආරක්ෂා කරගෙන ආපු වටිනාම දේවල් සාක්‍ය වන්සිකයෝ සාක්‍ය කුමාරවරුන්ට දීලකිව මේ වරගෙන යන්න කොහේ හරි ගිහිල්ල සද්ධාවන්ත රජ කෙනෙක් ලවා චෛත්‍ය ඉදි කරවන්න කිය මේවා තැන්පත් කළ මේවා පූජනීය දේවල් අපි මේකට මුණ දෙන්න අංබල ගිහිල්ල මේ බේර ගනිල්ල කියලා ඒ වටිනා දේවල් දීලා සමහරුන්ග නගරෙන් පිටත් කර මාර්ග පල්ලාබී බොහෝ පිරිසක් හිටිය විඩෝඩ බ්‍රජ්ජුරෝ සේනාවත් එක්ක සාක්‍ය ජනපදයට කඩා පැනලා සාක්‍ය වන්සිකයෝ අල්ලගෙන හන ඔබ සාක්‍යෙද්ද නැද්ද කියලාහන බලන්න සාක්‍ය වන්සිකයෝ ඒ වෙනකොට ඔවුන් මාර්ග පල්ලාබින් හිටිය බොරු කියන්න සෝවාන් වෙච්චයි. ඒ වෙලාවට හිස නමලකි නොල් අපි ටෘුණ ශාක්‍ය අපි මේ තනකොළ ගස් වගේ ටෘුණ ශාක්‍ය කියලා හිස නමනු. එකන තමන් ඒ තරන් නිහතමානය කිය. බොරුවක් නොකයා එහෙම හිස නමනු. කපල කොටලා මරනවා. ඔය විදියට 60,000ක් සාක්‍ය වන්සිකයන්ගු කපලා කොටලා ලේ විලක් කරාකින සාක්‍ය ජනපදේ. බුදුරජාණන් වහන්සේ ජියවමාන වැඩ සිටිද්දි සාක්‍ය වන්සිකව 60,000ක් විඩෝඩ ප්‍රජ්ජුරෝ කපලා කොටලා මුළු සාක්‍ය ජනපදීම ලේ විලක් කරලා දැම. සාක්‍ය වන්සිකයෝ නෙමේ ආයුධයක් අතට අරගෙන තමන්ගේ ආත්මාරක්ෂාව පිණිසවත් යුද්ධ කරේ ඒ අයි ධර්මය සිහිකරගෙන තුනුරුවන්ගුණ සිහිකරගෙන බොහෝ සාක්‍ය වන්සික විදා මැරුම් කෑව. මාර්ග පල්ලාබින් දෙව්ලෝ බබලෝ ඉපදුනා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිත්තේ. හැබැයි පින්වතුන විඩෝඩ රජ්ජුරුවන්ටත් ඒ කර්ම විපාක දිට්ට දම්ම වේදනය විදිහටම විපාක දුන්න ආපහු තමන්ගේ රාජ්‍යයට එන්න ලැබුන්නෑ. සාක්‍ය වන්සිකව 60,000ක් මරලා අවියාවිද ලේ තැවරිච් අවියාවිද මේ ඔක්කොම අරගෙන මහා වීරය වගේ ආපහුවෙනවා හරි අපි වැඩේ කරා යමල්ලා අපේ රාජ්‍යයට අපි මුන්ගෙන් පලිගත්ත කියලා එදා ඇවිල්ල මහන්සියට අචිරවතී ගංගාවයිනේ මේ අවියාවිදර වතුරෙන් හෝදලා මේ ඇදුම් හෝදලා ලේ තැවරිච්ච ඇදුම් හෝදලා ගංගිවුර අයින එදා රාත්‍රී සැතපුුණා කූඩාරං හදාගෙන නිදාගත්තා ගමන බොහෝ දුරයි අද රාත්‍රී මෙතැන් නතරවම කියලා. මහා වරුසාාවක් ඈත ප්‍රදේශයකට ඇද හැරිලා ගගේ හිතාගන්න බැරි විදිහට වතුර බලාගනින් නැදදි විශාල ජල කඳක් හරියට ගඟකින් සුනාමියක් මතුවෙනවාගේ විශාල ජල කඳක් ඇවිල්ලා. එදා රාත්‍රී අර නිදාගෙන හිටිය විඩූඩව රජ්ජුරුව ඇතුළු මුළු සේනාවම වතුරේ ගහගෙන ගිහිල්ලා මරණයට පත් වුණ හැමෝම මැරුම් කෑව. සාක්‍ය වන්සිකයම් මරන්න ගිය මුළු සේනාවම ගංවතුරකට අහු වෙලා මැරුම් කෑවා පහු තමන්ගේ රාජ්‍යයට එන්න ලැබුන්නේ.
දිට්ට දම්ම වේදනියව ඒ කර්ම විපාක ආපහු ඔවුන්ට විපාක දුන්න. කර්මය කියන්න මේ වගේ දෙයක්. තමන් යමක් වැපිරුවනන් ඒ වපුරට අස්සැන්න සමහරලාට මෙලව දිට්ට දම්ම වේදනය වස්සයෙන් ලැබෙන. සමහර වෙලාවට ඊළඟ ජීවිතය උපපච්ච වේදනය ඊළඟ ජීවිතය ලැබෙන. සමහරයට අපරාපරය වේද නිවන් දකිනකම් විපාක ලැබෙන. හැම ආත්මිකම විපාක ලැබි 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 ලැබී නිවන් දකිනකන් සමහරුන්ටේ කර්ම විපාක පස්සෙන්ගෙන. ඒ නිසා පිංහතුනී දවේශය දැම් බලන්න බුදු හාමුදුරු වැඩයින් නැත්. තමන්ගේ ඥාති පිරිස මැරුම් කෑවේ. අපි මේ බුදු හාදුරන්ගේ නෑයෝ කියලා කර්මයෙන් බේරෙන්ට බැරිවුණ. සසරේ තමන් රැස්කරගත්ත කර්ම තමන් අරගෙන යන. ඒ නිසා ඒ අය සසරි රැස්කරගත්ත කර්ම විපාක ඔවුන් නිව නිලාගත්තේ ඒ විදිහට. බලන්න බුදුරජාණන් වහන්සේගේම මාමණ්ඩි සුප්‍රබුද්ධ රජ්ජුරුව යසෝදරාවගේ තාත්ත දේවදත්ත තාත්ත පොලෝ පලාගෙන අපායට ගිය. අපි මේ බුදු හාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න්න බැරිවුණ. ඒ නිසා කර්මී ගැන හැම වෙලාම හිතන්. ඔබට තරහක් දවේශයක් එනකොට යම් කිසි වචනයක් හරි ප්‍රකාශ කරන්න හිතනකොට හිතන්න මේක විපාකයක් මා කරයනවා. දවේශය කියන්නේ අකුසලයක්. ඒ දවේශය තුළ පිහිටලා ඔබ ප්‍රකාශ කරන හැම වචනයක් තුළම විතක්ක විචාර චේතනාව තුළ කර්ම සකස් වෙන. ඒවැ විපාක තමන් කරයනවා. ඒ තුළ රැස්කරගන්න ක්‍රියාවංවල විපාක තමන් කරයනවා. ඒ නිසා පිංහතුනේ මෛත්‍රිය මේ දවේශයට ප්‍රතිවිරුද්ධව තියෙන එකම අවශ්‍යදේ තමයි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනායි. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය භාවේ තබ්බා බහුල වසයෙන් වඩන කෙනා ව්‍යාපාදස්ස පහනයි මේ ව්‍යාපාදය තරහාව දවේශය කේන්තිය වෛරය ප්‍රහාණය කිරීම පිණිසේක උපකාරවෙන්. ඒ නිසා පිංහතුනේ මෛත්‍රී වඩන්න බුදුරජාණන් වහස පෙන ඒ හරියට ගින්දරකට කුකුල් පිහාටක් කැල්ලුව වගේ දැන් හිතන්න ගින්දරක් පිච්චෙන රස්නි ගින්දරක් තියෙන කුකුල් පිහාටක් ලං කරන එතකොට කුකුල් පිහාට්ට මොකදවෙන් ඇකිලිලා යන ඒ වගේ තමයි මෛත්‍රිය වඩනකොට දවේශ හිත තමා තුළ ඇකිලිලා යටපත්වෙන සම්පූර්ණ ප්‍රහාණය වෙන අනාගාමි වෙනකොට කෙලෙස් ප්‍රහාණය වෙනකොට ධර්මාවබෝධයක්ත් එක්ක තමයි කාමරාග පටිග සංයෝජනත් එක්කම ගැටෙන ගතිය මේ පටිගේ දවේශ සිත සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යන අනාගාමි වෙන. හැබැයි සෝවාන් වෙනකොට කාමරාග පටික ප්‍රහාණය නොවනට ඔහු කොයිම විදිහකටවත් අපායගාමි අකුසලයක් කරන්නේ. ඔහු පංච සීලේ තුළ දිවිහිමියෙන් ආර්යකාන්ත සීලේක පිහිටපු කෙනෙක්. ඒ නිසා ධර්මාවබෝධය ලබන කෙනා සෝවාන් වෙච්ච කෙනාගේ හිතේ ගැටීමක් ඇති වුණාට ඔහු අකුසලයකට වැටෙන මට්ටමට ඒක දුර දෙක ගෙනියන්නේ. තමන්ගේ හිතට වැරදි සිතුවිල්ලක් ආවත් ඒක ආදීනව සිහි කළ යටපත් කරගන්න. ආපස්සට ආයිතින් සංවරයේ පිහිටමින් තමන්ගේ අඩුපාඩු හදාගෙන ධර්මය කරයන. අන්නේ නිසා පිංහතුනි මේ හිත දිහා හොදට සිහියෙන් දකිින්. තින් අද දවස ඔබට මේ ධර්මානු ශාසනය අපි විශේෂෙන් පෙන්නල දුන්නේ. අපේ හිත තුළ තියෙන තරහව කේන්තිය අමනාපගම් අපි කෙන පටිග නිමිත්ත දවේශය තවත් වෛරය බද්ධ වෛර සමහරයව සංසාරික වෛර හැටියට දිකට යන. එතකොට මේ වගේ දිගට දිගට යන්නේ අර පුංචි දේ තමයි මේක දළු දාලා නැගල යන්නේ. සමහරලාවට ඇහෙන් දැකපු පුංචි නිමිත්තා. කනෙන් අහපු කවුරු හරි කියපු කේලමක් බොරුවක් එක්කොක් අහපු දෙයක් නාසේට දැනිච්ච දෙයක් දිවට දැනිච්ච දෙයක් දැන් බලන්න අර බත්තකේ තිබ වැලි කැටේ මිනි මැරුමකට දුරගිය ඒ වගේ සම්පුංචි දෙයක් කවුරු හරි උසුළු විසුළු කරා කවුරු හරි ඇඟේ හැප්පීගෙන ගියා කවුරු හරි කියපු කේලමක් බොරුවක් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න දක්ෂ නැත්නම් ඔබව මේ දවේශ හිත ඔබව රූකඩයක් වගේ නටවලා ඔබ අපාය කරා දුගතිය කරායදගෙන යන. ඒ නිසා හැම වෙලාම හිතන් මේ දවේශය නිසාම අයෝනිසෝ මනසිකාරය නිසාමං කොච්චර සසරේ දුගතිය වැටිල ඇද නිරේ වැටල ඇද අපාය වැටල ඇද කොච්චර රණ්ඩුවල පැටලිලා ගුටි කාලා බැනුම් අහලා පිහි ඇනුම් කාලා බිලි කැපුම් කාලා කොච්චර
පොළු පාරවල් කාලා හිරේලක සසරේ කොච්චර දුක්විඳ ලැද්ද මේ දවේශය පාලනය කරගන්න බැරිවීම නිසා. අන්නේ විදිහට දවේශය ආදීනව සිහිකරමින් මෛත්‍රියම දියුණු කරගනිමින් මෛත්‍රියම බලවත් කරගනිමින් හිත රැකගන්න දක්ෂවේ. ඒමනම් පින්වතුනි ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ හිත රැකගෙන මෛත්‍රිය දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ධර්මානු ශාසනාවෙන් මේ ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ කළම්බු ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ගලගෙදර රබුක්කන පාරේ නොම්බර 180 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පවුල් සෞඛ්‍ය සේවා හෙද නිලධාරිණී කමලා පෙරේරා මහත්මිය එතුමියගේ 80වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයෙන් අද දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒවගේ මේ තුමියගේ අරමුණ තමයි මිය පරලෝගේ පරම්පරාගත ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. නැසීගිය පියාණන් වන ED රාජකරුණා මහත්මා මෑණියන් වන WD රාජකරුණා මහත්මිය තම සැමියා වන KA පෙරේරා මහත්මා දියණිය වන දිස්නා පෙරේරා මහත්මිය කල්‍යාණ මිත්‍ර නන්දා විජේසිංහ මහත්මිය ඇගේ පුත් විජේසිරි ප්‍රේමතිලක මහත්මා බෑනාවන සුරවීර මහත්මාගේ නැසීගේ මෑණියන් වැඩිමහල් සොහයුරිය වන ED විමලාවතී රණසිංහ මහත්මිය හෙද නිලධාරිණී ආර්යවතී මහත්මිය අනුලා ගුණවර්ධන මහත්මිය ඇයිගේ එකම පුතනුවන් වූ සම්පත් ගුණවර්ධන මහත්මා සහෝදර ED ගුණ සිංහ මහත්මා ඇතුරු නමින් මිය පරලෝගිය සියලූම ඥාතී. ති මේ නම් සඳහන් කරපු සියලු ඥාතීනුත් ඔබ බණහප ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලෝගිය සියලු ඥාතීනුත් මේ නම් සඳහා කරපු සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපුවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කෙල සාදු කියල පින් දෙන්න. ඒ වගේම ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් මෙත් කාර්ය මණ්ඩලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මය ශ්‍රවනය කරපු හැම දෙනාමත් දායකත්ති දැරුව පිංහතුන් ඇතුළු ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රාවක ගුණගරුක සදහැවත් සුපින්වතුනි. මෙත් සිතින් ශ්‍රවණය කරන්නට මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් සදහම් දේශනාවකොයි ඔබ පුරා හෝරාවක කාලයක් තුරාවටම ශ්‍රවණය කරන්නට යෙදුනේ. දම් ඇසූ පෙනෙන් උතුම් ධර්මාවබෝධය පිණිසම ඔබත් අපත් හැම දෙනාත් බලාපොරොත්තු වන උතුම් ජීවිතාවබෝධයම සාක්ෂාත් කරනට සියලු දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා සම්පන්න ඔබ වෙනුවෙන් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව සුගම්‍යව සිද්ධ කළා වූ අප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැමදෙනාම අප හැම
හැම දෙනාගේ ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාව සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්තුණිය දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවල පුරා විසිරී සිටින හැම දිනාටම ශ්‍රවණය කරන්ට ඉඩකඩ සලසා දෙමින් මෙත් සදහම් විකාශයේ ගුවන් අවකාශයේ සසා ගනිමින් සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ ගලගෙදර රඹුක්කන පාරේ නම්බර 180 නිවසේ පදිංචි කමලා පෙරේරා මහත්මිය විසින්. ඒ පවුලේ හැම දිනාවටම සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝග භාවයෙන් වේවායි ප්‍රාර්ථනා කරනවා. 80 වන ජන්මදිනය සිහිපත් කරන කමලා පෙරේරා මහත්මියටත් නිදුක් නිරෝග භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් භවයකදී කෙටි සහගත ප්‍රතිපදාවෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම ඒ හැම දිනාටම සියලු දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනින් සමුගන්නේ මෙත් සදහම් දේශනා උතුම් ධර්ම ශ්‍රවණය ඔබට සල්සා දීමේ බලාපොරොත්තුවෙන් නැවතත් මුණ ගැහිමට බලාපොරොත්තු ඔබට ලබා දෙන ගමන්ම ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.